වස්සාන ධර්ම දේශනා රටේ ඉන්න ප්‍රධාන රටේ නායකයාගේ පුංචිම කෙනා ගාවට යනකම් ගැනලා බැලුවොත් එක 10 දෙනෙක්වත් හොයාගන්න පුළුවන්ද කියලා සැකයි. නිර්වාණ මාර්ගය කියන්නේ මොකක්ද කියන එකවත් තේරුම් ගත්තු. මොකද ඒ මහය හරිම දුර්ලභයි. සමහරක් අවස්ථාවන් වල අපිට හිතිලා තියෙනවා අනේ අපි මේ බණ කියන්නේ කොයි වගේ සමාජයකටද කළු ගලේ වපුරන්ට යනවද කියන කල්පනාව අපිට නිතර නොයනවත් නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න. ධර්මයේ කියන එක පින්වත්නි හරීම රසවත් එකක්. ධර්මයේ කියන්නේ හරීම සුව පහසු එකක්. ධර්මයේ කියන්නේ හරීම ප්‍රණීත එකක්. හැබැයි මම ඔබට ආරාධනා කරනවා ආයිත් සැරයක් මේ ධර්මයේ කියන්නේ මොකක්ද කියන එක ආයිත් සැරයක් එකපාරක් හරි හොයලා බලන්න. මේ ගෞරවනීය ආරාධනාව ඔබට කියවන්න මගේ පින්වත්නි රේරුකාණේ චන්දවිමල මහානායක මහා ස්වාමීන් වහන්සේගේ පොත්පත් අරගෙන. ඕකේ තියෙන පටිච්ච සමුප්පාද විවරණය, අභිධර්ම මාර්ගය, අභිධර්මී මූලික කරුණු, වංචක ධර්ම, චිත්තපක්ලේශ ධර්ම, බෞද්ධයාගේ අත්පොත, ශාසනාවතරණය මේ හැම පොතක්ම අරගෙන කියවන්න. මේ පොත් කියවනකොට බෝධිපාක්ෂික ධර්ම විස්තර ආදී දේවල් කියවනකොට ඔබට පින්වත්නි ආපහු සැරයක් නිර්වාණය කියන්නේ මොකක්ද කියන එක ගැන කල්පනා කරන්න අවස්ථාවක් උදා වෙයි. එකක් කියන්නම්. තවමත් නිර්වාණය පිළිබඳව කතා කරන, නිර්වාණය පිළිබඳව ලියවුණු, නිර්වාණය පිළිබඳව ඇහෙන දේශනා, පොත්පත්, කතිකාවත් නැතුව නෙවෙයි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මේ අවස්ථාව හරිම දුර්ලභයි. ආපහු සසරේ ලැබෙන්නේ නැති අවස්ථාවක්. මේ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනෙ නොගත්තොත් ඔබට යන්න වෙන තැන කවර ආකාරයේ තැනද, කොයි ආකාරයේ තැනද කියන එකවත් ඔබට හිතා ගන්න බැරි වෙයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මහනුවර කටුගස්තොට පදිංචි ලක්ෂ්මී ඒකනායක මහත්මිය, චතුරී ගංගානී දියණියන් සහ නදුන් පුතණුවන් ඇතුළු පින්වත් පිරිස. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ ජුනි මාස 12 වන දින 75 වන ජන්මදිනය සැමරූ අශෝක බස්නායක මහතාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීම පිණිසත් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්තාපෝච පඨවිච තේජෝ වායෝ නඝාදති එත්හදී ගංච රස්සංච අනුං ධූලං සුභාසුභං එත්තනාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් මේ පින්වතුන් සූදානම් වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් බොහෝ කාලයක් පාරමී පුරලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකෙට දේශනා කරන්නට යෙදුණු උතුම් ධර්ම පරයායන් වලින් අබමල් රේණුවක් තරම් වූ ධර්මස්කන්ධයක් ශ්‍රවණය කරන්න
එතුලින් මෙලොව ජීවිත සුවපත් කරගෙන පරලෝක ජීවිත සුවපත් කරගෙන මෙලොව පරලොව ආයති භවයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාබෝධය සුවසේම සාක්ෂාත් කරගෙන මේ දුක්ඛිත භයානක ගෝර කටුක සංසාරයෙන් මිදී ලෝකෝත්තර වූ නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගන්නවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන කිරීමට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා මහනුවර කටුගස්තොට පදිංචි ලක්ෂ්මී ඒකනායක මහත්මිය, චතුරි ගංගානි දියණිය සහ නදුන් පුතුණුවන් විසින් ඔවුන්ගේ ප්‍රධාන අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන ජූනි මාස 12 වෙනි දින 75 වෙනි ජන්මදිනයේ සැමරු අශෝක බස්නායක දයාබර ස්වාමි පුරුෂයා එපියානන් හට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරගනිමින් තවත් ප්‍රාර්ථනාවන් ගණනාවක් සිතේ තියාගෙන අද දවසේ මේ දේශනාව සිදු කරන බවට ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා අවබෝධ කරගන්න ධර්මතාවයන්ගේ ප්‍රණීත බව, සුඛ බව, ශාන්ත බව, කෙලෙස් රහිත බව, රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කියන මෙන්න මේ ගුණධර්ම වලින් පෙරපුන් ස්ථානීය තමයි නිර්වාණ ධාතුව කියන එක. භාගතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන ඒ දේශනාවේ හැසිරෙන නැත්නම් අපි කියන්නේ බෞද්ධ කියලා. ඒ භාගතුන් වහන්සේ දේශනා කරපු පරම පරමාර්ථය සාක්ෂාත් කරගෙන යන්න සෑම බෞද්ධයෙක්ම තුල තිබිය යුතු ඒකාන්ත ප්‍රාර්ථනාව තමයි නිර්වාණ ධාතුව කියන එක සාක්ෂාත් කර ගැනීම. සෑම බෞද්ධයෙක්ම බෞද්ධ විය යුත්තේම වෙන මොහොකටවත් නෙමෙයි. ලෙඩකට දුකකට බෙහෙත් ගන්න, අසනීපයක් වුණාම පෙරත් නූලක් බැඳ ගන්න, දරුවට අකුරු කියව ගන්න, ඒවට නෙමෙයි අපි බෞද්ධ විය යුත්තේ. අපි බෞද්ධ විය යුත්තේම භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නමයි. පින්වත්නි, බුද්ධ ශාසනයකින් ලැබෙන ප්‍රතිඵලය ඒකයි. නැත්නම් මේ ඔබ බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නොයෙකුත් දේවල් තියෙන බව. ඇත්ත. මේකේ නොයෙකුත් දේවල් තියෙනවා. නැතුව නෙමෙයි. අපි පන්සලකට ගියත් අපිට දාන ටිකක් හරි ලැබෙනවා. නේ ස්වාමීන් වහන්සේලාට ගෙන ආපු දාන ටිකෙන් ඉතුරු ටිකක් හරි කන්න බොන්න ලැබෙනවා. හැබැයි බෞද්ධකම ඒක නෙමෙයි. අපි බෞද්ධයෙක් උනේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා භාග්‍යතුන් වහන්සේගේ සරණ පැතුවේ, ධර්ම රත්නේ සරණ පැතුවේ, සංඝ රත්නේ සරණ පැතුවේ මොකකටද? මොකක්ද පරම පරමාර්ථය? පරම පරමාර්ථය තමයි නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. එපමණමයි. පින්වත්නි, මතක තියාගන්න. පැවිද්දෙක් පැවිද්දකටපත් වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානත්තාය. සියලු දුක් කෙලවර කොට ලබන නිර්වාණය සාක්ෂාත් කරගන්න. බෞද්ධයෙක් තමන්ගේ දර්ශනීය විදියට බුදුදහම අදහන්න පටන් ගන්න. මේ සංසාර ජීවිතයේ දුකක්ය. ඒ දුකට හේතුව තණ්හාවය. තණ්හාව නැති කිරීමෙන් පත්වෙන තැන නිර්වාණයය. නිර්වාණය සාක්ෂාත් කරගන්න තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ දැකලා, චතුරාර්ය සත්‍ය ධර්මයේ අහලා, ඒ වචනානුසාරයෙන් තේරුම් අරගෙන අනේ අපිත් මේ නිර්වාණයෙන් නිවි යන්න ඕනේ කියන ප්‍රාර්ථනාවෙන් තමයි බෞද්ධයෙක් බෞද්ධ විය යුත්තේම. හැබැයි අද බෞද්ධ සමාජය බලනකොට බෞද්ධ සමාජයේ නිවන් දකින්න තියා නිර්වාණී පින්වත්නි අර්ථකථනයක්වත් හරිහැටි දන්න, අඩුම නිර්වාණයේ තියෙන ප්‍රභේදයක්වත්, නිර්වාණයට කියන වචන පහක් කියන්න කිව්වොත් එහෙම ඔය පින්වතුන්ලා නිකන් බලන්න. නිර්වාණයට කියන වචන 5ක් 10ක් 15ක් ඔය පින්වතුන්ලට තව කියන්න කිව්වොත් කොච්චර තියෙනවද? අසංකතං, අනතං, අනාසවං, සච්ඡං, පාරං, නිපුණං, සුදුද්දසං නේ කියන්න ගියොත් කොච්චරද? අනිදස්සන, දුව, අපලෝකන, අමත, පනීත, සිවං, කේමං, කොච්චර වචන තියෙනවද? ඔය පිටුල අහලා ඇති. සද්දි, මුත්ති, අනාලය, විරාග මේ ආදී වශයෙන් කොයිතරම් ප්‍රභේද වලින් භාග්‍යතුන් වහන්සේ මේ නිර්වාණය දක්වලා තියෙනවද කියනවා නම් අපි විතක කල්පනා කරනවා ඇයි මේ තරම් එක ධර්මතාවයේ තේරුම් ගන්න විවිධ පරයයන් දේශනා කරලා තියෙන්නේ පින්වත්නි. ඒකට හේතුව තමයි මේ නිර්වාණය කියන එක හරියම සූක්ෂම ධර්මයක්. මේ නිර්වාණය කියන්නේ ඊටාම සූක්ෂම ධර්මයක්. හරිම සියුම්. ලේසියෙන් කෙනෙක්ට තේරුම් ගන්න තියා නිවනේ තියෙන ගුණ මොනවද කියන ගුණවත් දැනගන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම මන්ද බුද්ධිකයන්ට. මන්ද බුද්ධික කියලා කිව්වේ බුද්ධිය මදායට. හීන බුද්ධියක් තියෙන බාල
අන්ධ බාල පෘථග්ජනයන්ට හීන බුද්ධිකයන්ට කිසිසේත්ම මේ නිර්වාණී ගුණයවත් තේරෙන්නේ නැහැ. දැන් ඒ ඇත්තෝ හොයාගන්නේ කොහොමද? ඒ ඇත්තන් හොයාගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔය උපාධි හැම ගොඩක් තියෙනවා නේද සමහරුන්ට. අන්නේ භෞතික උපාධි වලින් මත් වෙලා කර්මඵලය නිර්වාණය අරිහත් භාවයන් සාක්ෂාත් කරපු උතුමන් මේ ලෝකේ වැඩ ඉන්න බව මවට පියාට සැලකුවාම ඒ වාගේ කර්ම විපාක නැති බව අන්න ඒ වගේ දේවල් දැන් ওই මහා දාන දෙනකොට ඒව ප්‍රතික්ෂේප කරන අය දැන් අපි දැක්කා පහුගිය කාලවල වල විශාල දාන දෙනවා. ඉතින් ඒව නරක නෑනේ නේද මහා දානේ විපාක ඇත. ඒක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය. එතකොට සමහරු කියනවා අපරාධය ඕවට පූජා කරන්නේ. ඕවට පූජා කර කර හිටපු වෙලාව මෙන්න මේවා කරාන හොඳයි. අන්න එවැනි ධර්මතාවයන් පහතහෙලා කතා කරන්නේ තමන්ව හුවා දක්වා ගන්න. එන්නේ ඒ ඇත්තන්ට තමයි මෙතනදී කියන්නේ හීන බුද්ධියක් තියෙන මන්ද බුද්ධිකයන් කියලා. තේරුණාද මම මේ කියන එක? හොඳයි. සාමාන්‍යයෙන් නිර්වාණ ධාතුව පිළිබඳව ප්‍රත්‍යක්ෂම දන්නේ ආර්ය ශ්‍රාවකයෙක් විතරයි. ආර්ය භාවයට පත්වෙච්ච උතුමෙක් විතරයි. නිර්වාණය පිළිබඳව ප්‍රත්‍යක්ෂව දන්නේ. පෘථග්ජනය දැනගන්න ඕනි කොහොමද? ඒ ආර්ය භාවයට පත්වෙච්ච උතුමන් වහන්සේලා විසින් දේශනා කළ වචනානුසාරයෙන්, කියන වචන වලින්, උපමා වලින්, උපමේයන් වලින්. මේ පිටුතලට කියවනේ අසංකත, අනාසව, අනත, සත්‍යං, පාරං, නිපුණං, සුදුද්දසං කියලා වචන ටිකක් මොනවද මේ? අසංකත. අසංකත කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත්තේ නැති දෙයක්. සංකතයි කියන්නේ හේතුන්ගෙන් හටගත්තා. අසංකතයි කියන්නේ හේතුන්ගෙන් හට නොගද්දේ. පින්වත්නි හේතුන්ගෙන් හටගත් සංස්කාරය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. එනිසා යම්කිසි සංකත ධර්මයක් ලෝකේ තියෙනවා නම් ඒ සංකත ධර්ම සියල්ලම දුක. හේතුන්ගෙන් හටගත්ත නිසා හේතුව නැති වෙනකොට ඵලය නැති වෙලා යනවා. තේරෙනවද මම මේ කියන එක? කර්මය නිසා ප්‍රතිසන්දිය ලබන සත්වයා කර්මය නැති වෙනකොට මරණයටපත් වෙනවා. අන්න හේතුන්ගෙන් හටගත්තාම වෙන දේ. කර්මයෙන් උපදින සත්වයා කර්මයේ ඡය වීමත් සමගම මරණයටපත් වෙනවා. පෙරපින් විපාක දෙන්න පටන් අරන් මොන හරි වස්තුව ලැබෙන්න ගත්තාම ඒ පෙරපින් ඉවර වෙලා හොය පෙරපින් විපාක භාවයට එන්නේ නැතුව පව් විපාක භාවයට එන්න ගත්තොත් අකුසල කර්ම විපාක භාවයට එන්න ගත්තොත් අන්න හේතුන්ගෙන් හටගත්තු සම්පත්තීන් සියල්ල විනාශ වෙලා යනවා. ගිනි ගන්නවා. වැස්සට අහුවෙලා ගම් වතුරට අහුවෙලා ගහගෙන යනවා. හුළඟක් හරි ඇවිල්ලා ගහගෙන යනවා. අන්නේ නිසා සංකත ධර්මතා ලෝකේ දුකයි. ඒකයි නිර්වාණය කියන්නේ සංකත ධර්මතාවයක් නෙමෙයි. හුළඟට ගහගෙන යන ගම් වතුරට අහුවෙන ගම් වතුර එනකොට අට්ටාල බැඳගෙන උඩට වෙලා ඉන්න ඕනි. සුනාමි එනකොට දුවන්න ඕනි. එහෙම තැනක් නෙමෙයි. නිර්වාණය කියන්නේ අසංකත ධාතුව. අනාසව ආශ්‍රව නැති තැනක්. ආශ්‍රවයන් නිසා ඇතිවෙන දුක, ආශ්‍රවයන් නිසා ඇතිවෙන පීඩාව කිසිම දෙයක් පින්වත්නි මේ නිවනේ නැත. කියන්නේ ලෝකයේ තුල ආශ්‍රව නිසා ඇතිවෙන යම් දුකක් තියනවද? ඒ කිසිදු දුකක් ලෝකයේ තුල නැහැ. අන්න ඒකට කියනවා ආශ්‍රව නැති තැනක් කියලා. බලන්නකෝ සනීපේ මේ වචන වලින්ම දැනෙන. සත්‍යං කියන්නේ එක්තරා විදියකට නිර්වාණයට කියන නම. එයි නිර්වාණයට සත්‍යං කියන්නේ වෙනස් නොවන දේ. සත්‍ය කියන්නේ වෙනස් නොවන දෙයිනේ. අසත්‍ය වෙනස් වෙනවා. සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. සත්‍ය කියන්නේ එකයි, ඇත්තයි. අන්න නිවනට සත්‍යං කියලා කියන්නේ නිර්වාණය කියන්නේ පිටකදී වෙනස් නොවන සත්‍යතාවයක්, ධර්මතාවයක් ඇති තැන. අන්න ඒ නිසා ඒකට කිව්වා සත්‍යං කියලා. පාරං කියන්නේ එගොඩ පවතින දෙයක්. කියන්නේ ලෝකේ නෙමෙයි. දැන් මේ ඉන්න පවතින ලෝකේ නෙමෙයි. ලෝකේ පවතින දේවල් තමයි චිත්ත, චෛතසික, රූප කියලා කියන්නේ. සිත, චෛතසික, රූප වලින් හැදිච්ච නැත්නම් ස්කන්ධයන්ගෙන් හැදිච්ච ඒකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව කියන මේ භව සංඛ්‍යාත ලෝකය. ඒක පින්ගත්නි මෙගොඩ නිවන කියලා කියන්නේ ඔන්න ඔය කින ලෝකෙන් ඈතර වෙච්ච ලෝකෝත්තර කියලා කිව්වේ ඒකයි. අන්න ඒක නිසා ඒක එගොඩ තියෙන නිසා ඒකට කියන පාරං කියලා. නිවනටම කියන නමක්. සුදුද්දස ලේසින් දැනගන්න පුළුවන් එකක් නෙමෙයි. දුෂ්කරව දැනගන්න ඕනි එකක්. අමාරුවෙන් දත යුත්තක්. ලේසින් ඉගෙන ගන්න බෑ අවුරුද්දෙන් දෙකකින්. දුවං කියන්නේ නිට්ටයයි කියන එක. මේ නිර්වාණ ධාතුව නිට්ටය ධාතුවක්. මේක අනිත්‍ය වෙන්නේ නැහැ. මේවා කියලා දෙන්න. හරි. තවත් ඉතින් මේ වචන කියන්න ගියොත් පින්වත්නි දැන් නිවන කියන්නේ ලෝකයෙන් එහා පවතින එකක් නේ. කියන්නේ ලෝකය ඈතර කරපු එකක් නේ. අන්නේ ලෝකයෙන් ඈතර පවතින නිර්වාණ ධාතුව පිළිබඳව අපිට හඳුන්වන්න තියෙන ලෝකයේ තියෙන සම්මුති වචන වලින්. ඔය පිටුතුලට තේරෙනවද? ලෝකයෙන් ඈතර පවතින තත්වයක් පිළිබඳව, ධර්මතාවයක් පිළිබඳව හඳුන්වන්න වෙලා තියෙන්නේ කොහොමද? ලෝකයේ පවතින වචන වලින්. එනිසා
ඒ වචනානුසාරයෙන් ඒක තේරුම් ගන්නවා විනා ඍජුවම නිවන කියන්නේ මේකයි කියන වචනයක් නෑ. ඍජුවම නිවන කියන්නේ මේකයි කියලා හඳුන්වපු එක ගාතාවක් තමයි ධර්මදේශනාවට මාතෘකා කළේ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච්ච පටවීච තේජෝ වායෝ නගහදති කියලා සිහිපත් කරලා තියෙන තැන ඒකයි. ඒ පිළිබඳව කියලා දෙන්නම් ධර්මදේශනාවේ අවශ්‍ය තැනට යනකොට. පින්වත්නි, මෙන්න මෙහෙම බොහෝ වචන වලින් නිර්වාණීය தત્ත්වය පිළිබඳව හැඳුන්වුවාට ඒකෙත් දැන් මේ වචන වලින් කාටවත් නිර්වාණී තත්වය නිකන් අර අපි කියන්නේ නිර්වාණී ගුණය තේරුම් ගන්න පුළුවන්. ගුණය මෙන්න මේ වගේ ගුණ තියෙනවා කියන එක තේරුම් ගන්න ඕන කෙනෙක්ට පුළුවන්. හැබැයි ඒ ගුණ බෝර්ත වූ නිර්වාණය නැත්නම් ඒ ගුණයන්ගෙන් යුක්ත වූ නිර්වාණය මේ වචනවල තේරුම දැනගත්තයි කියලා අවබෝධ වෙන්නේ නැහැ. වචන වලින් නිර්වාණය අවබෝධ වෙන්නේ නැහැ. වචන වලින් පළමුව අවබෝධ වෙන්නේ ගුණයයි. නිවනේ තියෙන ස්වභාවය. නිවනේ තියෙන වටිනාකම. නිවනේ තියෙන සුවය. නිවනේ තියෙන සැනසීම. අන්න ඒක තමයි වචන වලින් අවබෝධ වෙන්නේ. තේරුණාද මම මේ කියන එක? හොඳයි. පිටින් බුදුරජාණන් වහන්සේ නමක් බොහෝ කාලයක් පාරමී පුරලා සාක්ෂාත් කරලා උදම්මනපු ධර්මය තමයි නිවන කියලා කියන්නේ. නිර්වාණයට පත්වෙච්ච රහතන් වහන්සේලා උදම්මනලා තියෙන විදිය දැක්කහම පරිනිබ්බුතෝ කියලා පරිනිර්වෘතභාවයට පත් වුණා කියලා එතනින්ම තේරුම් ගන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ නමක් සහ ඒ ශාසනය ලැබෙන පරම ප්‍රතිෂ්ඨාව නිර්වාණය කියලා. හරිද පින්නද? මේ නිර්වාණ ධාතුව පෙර කිව්වත් වගේ අසංකත ධාතුවක්. නිත්‍ය ධාතුවක්. ලෝකෙන් ඈතර වෙච්ච ලෝකෝත්තර ධාතුවක්. අහවල් තැන උතුරේ තියෙනවා, දකුණේ තියෙනවා, උඩ තියෙනවා, යට තියෙනවා කියන්න බෑ, දිශාවක් නෑ. ලෝකේ ඉන්න යම්තාක් සත්වයෝ ඉන්නවද ඒ සෑම සත්වයකම ප්‍රතිෂ්ඨාව තමයි නිවන කියලා කියන්නේ. හැබැයි නිවනේ සත්වයෝ නෑ. සත්වයක් නැතුව වුණත් සෑම සත්වයකම ප්‍රතිෂ්ඨාව බවට පත් වෙන්නේ නිවනයි. දෙපැත්තක් නේ. ඔය පිටුවල බලන්න සත්වයක් නෑ කියනවා. ආයි ප්‍රතිෂ්ඨාවක් ගැන කියනවා. ඒක තමයි නිවනේ ස්වභාවය. පරම සුඛය නිවනයි. හැබැයි නිවනේ කිසිම සුඛ සොම්නස් වේදනාවක් නැත. නිවනේ කිසිම වේදනාවක් නැහැ. වේදනාවක් නැතුව වුණත් සත්වයන්ගේ පරම සුඛය බවට පත් වෙන්නේ නිවනයි. ඒක ගැඹුරුයි. පිටින් මේක තේරුම් ගන්න අන්ධයන්ට බෑ. අන්ධ බාල පෘථග්ජනයන්ටත් බෑ. අන්ධයෝ කියලා මෙතන කිව්වේ ඇස් අන්ධයට විතරක් නෙමෙයි. අන්ධ බාල පෘථග්ජනයට. ඒ අන්ධ බාල පෘථග්ජනය පින්වත්නි ජාත්‍ය අන්ධයෝ වගේ තමයි. හිතන්න ලෝකේ තියෙනවා පාටක් තැඹිලි පාට කියලා. දැන් ජාත්‍යන්තයේ කවදාවත් තැඹිලි පාට දැකලා නැහෙනි. අපි යාට කියනවා තැඹිලි කියලා පාටක් තියෙනවාය කියලා. මේ ජාත්‍යන්තය පොරකනවා මේ තැඹිලි කියලා පාටක් ලෝකේ නැහැ කියන්නේ. ඇයි? ඒක තැඹිලි පාටේ වරදක්ද? තැඹිලි පාට පවතින ලෝකයේ වරදක්ද? බලපු එක්කිනාගේ ඇහි වරදක්ද? බලපු එක්කිනාගේ ඇහි වරදක් නේ. අන්න ඒ වගේ මගේ පින්වත්නි ජාත්‍යන්තය ඉන්නවා නිර්වාණ ධාතුව ලෝකේ පවතිනවා. හැබැයි ඔවුන්ට ඒක පේන්නේ නැහැ. මොකද ධර්මයේ අසුරු කිරීමක් නැහැ. ධර්මයේ පරීක්ෂීමක් කරලා නැහැ. කිසිදු ධර්මතාවයක් දන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ ඇත්තන්ට ගේන්න පුළුවන් එකම තර්කය නිර්වාණ ධාතුව කියන එක නැතයි කියලා කියන එක විතරයි. හැබැයි ඔවුන් ඇස් නැති අන්ධයෝ වගේ Tamanට පේන්නේ නැති දෙයින් නැතයි කියන නිකන් හිස් පිරිසක් බව විතරක් දැනගත යුතුයි. කල්යාණ පෘථග්ජනියොත් ඉන්නවා. ඒ කියන්නේ දැන් අන්ධබාල පෘථග්ජනියෝ කියලා එක කොට්ටාසයක් ඉන්නවා. ඒ වගේ නිර්වාණීය කර්මඵල ප්‍රතික්ෂේප කරන කල්යාණ පෘථග්ජනයා කොහොමද කියන්නේ? මෙයාට පින්වත්නි නිවන නිකන් ලාවට පේනවා. ಗುಣ වශයෙන් පේනවා. අනුමාන ඥාණින් පේනවා. හැබැයි ආර්යතුමන් වහන්සේලාට නිර්වාණීය ප්‍රත්‍යක්ෂයෙන්ම පේනවා. මේ තමයි නිර්වාණීය ස්වභාවය. පින්වත්නි මේ නිර්වාණ ධාතුව පිළිබඳව දේශනා කරන නිසා මේ නිර්වාණ ධාතුව පිළිබඳව යම්කිසි හැඳින්වීමක් කරන්න. දැන් සාමාන්‍යයෙන් ලෝකයේ පවතිනවා සම්මුති නිර්වාණය කියලා එකක්. ඔය පිටුතුල අහලා ඇති නිබ්බුතා නූන සාමාතා නිබ්බුතා නූන සෝපීතා නිබ්බුතා නූන සානාරී යස්සායන් ඊදිසෝපති කියලා ගාතාවක් තියෙනවනේ. මේ කියන්නේ මොකක්ද? මේ සිද්ධාර්ථය යනවා දැකලා කිසා ගෞතමී සිද්ධාර්ථව වර්ණනා කරනවා. සිද්ධාර්ථ කුමාරයා හරියම සම්පත්තියකින් යුක්ත කෙනෙක්. ශ්‍රී සම්පත්තියක් තිබ්බ දකින කෙනා නිවන තරම්. එනිසා මේ කිසා ගෞතමී කියන ක්ෂත්‍රීය කුමාරිකාව සිද්ධාර්ථ කුමාරයාව වර්ණනා කරනවා නිබ්බුතානූන සාමාතා. මෙවන් පුතෙකු ලද මව නිවුනේ. නිබ්බුතානූන සෝපීතා. මෙවන් පුතෙකු ඇති පියා ඔහුත් නිවුනේය. මේ නිවුණ කියලා කියන්නේ නිවන් දැක්ක කියලාද? නෑ. මේකට කියන්නේ සම්මුති නිර්වාණය කියලා. නිබ්බුතානූන සානාරි. මෙවන් සැමියෙකු ලැබපු ලඳ යස්සායන් ඊදිසෝපති. මෙවන් සැමියෙකු ලැබපු ලඳ කාන්තාව නාරිය කියලා කිව්වේ ඒකයි. නිබ්බුතානූන සානාරි නිවුනේය කියලා කිව්වා.
දැන් පින්වත්නි මේ සිද්ධාර්ථ කුමාරයා කියලා කියන්නේ සංසාර ජීවිතයේ අනන්ත පාරමිතාවක් පුරලා ආපු උතුමෙක්. මේ උතුමන් වහන්සේ ඇවිදින, කතා කරන, හැසිරෙන හැම තැනකම තියෙන මහා ශාන්ත භාවයක්. ඒ තමයි පස්චිම භවික බෝධිසත්වයේ ලක්ෂණ. ඒ උන්වහන්සේලාගේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව වචන කරන්න පුළුවන් කමක් නෑ. අනන්ත කාලයක් පාරමී පුරපු නිසා ඒ පාරමිතාවන් වලින් ලබන මහා කරුණා ගුණය බෝසත් කාලිනම්මත් යම් මට්ටමකට නැතුව නෙමෙයිනේ. භාග්‍යවත් ගුණය බෝසත් කාලිනම්ම භාගතුන් වහන්සේ නමකට තියෙන ගුණයක්. දකින්න ඕන කෙනෙකුට සතුට ඇති කරපු, දකින්න ඕන කෙනෙකුට ආපහු දැකීමේ ආශාව ඇති කරපු, රූප ශෝභාව, ශරීරයේ තියෙන වස්ත්‍රයක් වුණත්, වාසය කරන වාසස්ථානයක් වුණත්, පරිභෝග කරපු භාණ්ඩයක් වුණත්, ගමන් කරන විට උන්වහන්සේලාගේ පැවැත්වූපු ඉරියව්වල ශෝභනත්වය, මේ හැමදේම කතා කරගෙන සිනාසන කොට උන්වහන්සේ ළඟ තිබ්බ ශෝභනත්වය. අන්නේ ඒ ශෝභනත්වය බෝසත් කාලිනම්ම තියෙනවා. ඊළඟට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, 80ක් අනුව්‍යංජන ලක්ෂණ, කේතුමාලා ව්‍යාම ප්‍රභා, අශීති හස්ත ප්‍රභා කියන රශ්මීන්ගෙන් යුක්ත වන තථාගත දේහය. මේවා පින්වත්නි බොහොම ශ්‍රීමත් කාරණා. මිනිසෙකුට තියා දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් එවැනි ශරීරයක් හිමි වුණේ නැහැ. ඒ බව සඳහන් වෙලා තියෙනවා විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ පිළිබඳව. බෝසත් කාලය ගැන පැත්තකින් තියන්න. භාග්‍යතුන් වහන්සේගේ කතාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ උතුමාණන් වහන්සේ කොයිසා පරිපූර්ණ උතුමන් වහන්සේ නමක්ද කියන කාරණාව. විශේෂයෙන්ම උන්වහන්සේ ඔය යමා මහ පෙළෑර පාලා තීර්ථක මතනය කිරීම පිණිස දෙව්ලොව වැඩම කරානේ. දෙව්ලොව වැඩම කළ සක්දෙව් රජුගේ පාණ්ඩු කම්බල සෛලාසනයේ වැඩ හිටියා. වැඩ ඉන්නකොට දසදහසක් සක්වලින් දෙවියෝ බ්‍රහ්මයෝ උන්වහන්සේ වටා ඇවිල්ලා හිටගත්තා. හැබැයි ඒ කවුරුත් අතර රූප ස්වභාවයෙන් තථාගතයන්න් වහන්සේව යටපත් කරන්න පුළුවන් එකම දෙවියෙක් බ්‍රහ්මයෙක් ඒ අවස්ථාවේ හිටියේ නෑ කියන එක සිහිපත් කරලා තියෙනවා. නකෝචි දේවෝ වන්නේන සම්බුද්ධං අතිරෝචති. සබ්බේ දේවේ අදිග්ගයහ සම්බුද්ධෝව විරෝචති. සිහිපත් කරනවා භාග්‍යතුන් වහන්සේමයි එතන බැබළුවේ කියලා. මේසා ගුණයක් දරපු, මේසා ශ්‍රීමත් බවක් දරපු මේ උතුමාණන් වහන්සේව ගෙහි කල දැකීම මාත්‍රේ පවා කෙසා ගෞතමියට පින්වත්නි මේ කවිය කියනව නෙමෙයි, නිබ්බුතානූන සාමාතා. හැබැයි මේ නිබ්බුතා කියලා සිහිපත් කළේ මෙතන මතක තියාගන්න නිවුණයි කියන එක නිර්වාණයයි කියන එක නෙමෙයි. සම්මුති අර්ථයෙන්, සම්මුති නිර්වාණයෙන් කායික චෛතසික පීඩාවන්ගෙන් මිදුණා කියන කාරණාවයි මේ සිහිපත් කළේ. උපද්‍රවයන්ගෙන් මිදුණා කියන එකයි මේ සිහිපත් කළේ. සුවසේ දිව්‍ය අතිතෙක් වාසය කරනවා කියන එකයි මේ සිහිපත් කළේ. ඒ සංසිඳීම, ඒ සංසුන් බව, ඒ ශාන්ත බව දක්වන්නයි මෙතන නිබ්බුතා කියන වචනේ සම්මුති නිර්වාණයෙන් යෙදුනේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකයේ අවබෝධ කරගන්න ධර්මයට අනුව උන්වහන්සේ දේශනා කරන නිර්වාණය එහෙම නිර්වාණයක් නෙමෙයි. ඒ නිර්වාණී ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. සෝපාදිශේෂ, අනුපාදිශේෂ. සෝපාදිශේෂ සහ අනුපාදිශේෂ කියන නිර්වාණ ධාතු දෙක සාමාන්‍යයෙන් කෙනෙක්ට කල්පනා කළොත් තේරුම් ගන්න බැරිත් නේ. පින්වත්නි මේ ක්ලේශ පරිනිර්වාණය සහ ස්කන්ධ පරිනිර්වාණය කියන දෙක පිළිබඳවයි සිහිපත් කරලා තියෙන්නේ. ඔය පින්වතුන්ලට මේ සෝපාදිශේෂ සහ අනුපාදිශේෂ ගැන කියලා දෙන්න කලින් මේ නිර්වාණී ස්වභාවය පිළිබඳව කියලා දෙන්න. පින්වත්නි ධර්මදේශනාවට මාතෘකා කළා ගාතාවක් අපිට මතකයි නම් විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච්ච පඨවීච තේජෝ වායෝ නගහදති. මෙන්න නිර්වාණ ධාතුවේ තියෙන සුවිශේෂීත්වය. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. යම් තැනක නාම රූප කියන ධර්මතා දෙක පිහිටන්නේ නැද්ද? පින්වත්නි මේ ඔබට තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ සත්වයා කියලා ලෝකයේ උප්පත්තිය ලැබපු සම්මුති අර්ථයෙන් හඳුන්වන සත්වයෙක් ඉන්නවනේ. ඔය සත්‍ය කියලා කියන්නේ වෙන කාටවත් නෙමෙයි. ස්කන්ධ පහටම කියන නමක්. රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියන ස්කන්ධ පහේ එකතුවට තමයි ලෝකයා කියන්නේ සත්වයා කියලා. හරියට සිමින්ති, වැලි, ගල්, ගඩොල් ආදී දේවල් නැති තැන ගෙයක් නෑ වගේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධයන් නැති තැන සත්වයක් නෑ. සත්වයා කියලා පණවන්නෙම පින්වත්නි ඔය ස්කන්ධ පහේ එකතුවට. හරියට අර ගඩොල්, වැලි, සිමින්ති මේ වගේ එකතුවට ගේ කියලා පැනවුවා වගේ ස්කන්ධ පහේ එකතුවටමයි සත්වයා කියලා පනවන්නේ. එතකොට සත්වයා කිව්වත් ස්කන්ධ කිව්වත් එකයි. සත්වයා කියන්නේ සම්මුති අර්ථයෙන් යථාර්ථවාදීව බැලුවාම කියන්නේ ඇති ආකාරයෙන් තතු අයුරින් දත්ත පිරික්සල බැලුවාම මෙතන තියෙන ස්කන්ධ පහක් විතරයි. ඒ ස්කන්ධ පහ
රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ කියලා කොටස් පහකට බෙදෙනවා. කෙටි කරලා මේක දක්වනවා නාම රූප කියලා. එහි නාම කියන ගොඩට වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ හතරත්, රූප කියන ගොඩට රූපස්කන්ධය කියන ස්කන්ධයත් සංග්‍රහ වෙනවා. එතකොට අර ස්කන්ධ පහ ගොඩවල් දෙකකට බෙදලා දාලා තමයි මේ නාම රූප කියලා හඳුන්වලා තියෙන්නේ. තේරුණානි? රූප ගොඩේ තියෙන රූපස්කන්ධය, නාම ගොඩේ තියෙනවා වේදනා, සංඥා, සංකාර, විඥාන කියන සතර ස්කන්ධයෝම. පිටින් මෙන්න මේ ස්කන්ධ යම් තැනක පවතිනවනේ. ඒ කියන්නේ දැන් මනුෂ්‍ය ලෝකේ ගන්නකො. මනුෂ්‍ය ලෝකේ මේ ස්කන්ධ පවතිනවද නැද්ද? මනුෂ්‍ය ලෝකේ මේ ස්කන්ධ පවතිනවා. පංචස්කන්ධයම තියෙනවනේ. රූපත් තියෙනවා, වේදනා තියෙනවා, සංඥා තියෙනවා, සංස්කාර තියෙනවා, විඥාන තියෙනවා. එතෙම් අයට රූපස්කන්ධය යම් යම් කොටස් අඩු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අටවිසි රූපයෝ කියලා රූප 28ක් තිබ්බට ස්ත්‍රියට නැති රූප කොටාසයක් තියෙනවා. ඒ තමයි පුරුෂ භාව රූපය. තේරුණාද? පුරුෂයාට නැති රූප කොටාසයක් තියෙනවා. ඒ තමයි ඉත්ති භාව රූපය. ඒ වගේම ওই දෙකම නැති අයත් ඉන්නවා. ඒ කියන්නේ නපුංසක භාවයටපත් වුණ, පණ්ඩක භාවයටපත් වුණා කියන්නේ. අන්න ඒ තත්වයටපත් වුණා කියලා කියන්නේ යාට ඉත්ති භාව රූපයක් නෑ, පුරුෂ භාව රූපයක් නෑ. අන්න එවැනි යත්තන්ට රූප කලාප යම් යම් මට්ටමට අඩු වෙන්න පුළුවන් කමක් තියෙනවා. කියන්න උමනා වෙන්නේ මෙන්න මේ ස්කන්ධ යම් තැනක පවතිනවනම් පින්වත්නි ඒ කිසිම තැනක් සැපක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ ඔක්කොම සංකතයි. සංකතයි කියන්නේම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන ධර්මතාවයන් වලින් යුක්තයි. තේරුණාද මම මේ කියන එක? මනුෂ්‍ය ලෝකෙ විතරක් නෙමෙයි. ඉතින් සතර අපාය ගත්තොත් සතර අපායත් එහෙමයි. නිරය, പ്രേත, තිරිසන්, අසුර. මේවත් ස්කන්ධ වලින් යුක්තයිද නැද්ද? ස්කන්ධයන්ගෙන් යුක්තයි. ඊළඟට දිව්‍ය ලෝකෙට යන්න. දිව්‍ය ලෝකෙත් පින්වත්නි ස්කන්ධයන්ගෙන් යුක්තයි. බ්‍රහ්ම ලෝකෙට ගියාම බ්‍රහ්ම ලෝකෙත් මේ ස්කන්ධයන්ගෙන් යුක්තයි. රූපී වේවා, අරූපී වේවා. මේ කොතනත් ස්කන්ධ සහිත පින්වත්නි දුක කියනක ලෝකේ තියෙනවා. හැබැයි නිර්වාණය කියන්නේ එහෙම තැනක් නෙමෙයි. නිර්වාණය කියන්නේ එත්ත ආපෝච්ච පඨවීච තේජෝ වායෝ නගහදති. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන් නොපවතින තැනක් වෙනවද? ඔබට තේරෙනවද මම මේ කියන එක? යම් තැනක සතර මහා භූතයෝ පිහිටන්නේ නැද්ද? අන්න ඒ ස්ථානයට තමයි සත්‍යාගේ පරම ප්‍රතිෂ්ඨාව කියලා කිව්වේ. මොකද පින්වත්නි දැන් මේ ලෝකයේ යම් තැනක සතර මහා භූතයෝ සහිත රූපයත් ඊළඟට විඥානයත් නාම රූප කියන දෙක හට ගන්නවා නම් ඔතන මහා පීඩාවක් නේ. ඒක සකස් කරන්න, රැක ගන්න, ඒවත් එක්ක වෙන වෙනස් වීම වලදී එන දුක් දරා ගන්න. මේ හැම දෙයක්ම පින්වත්නි ලෝකේ පවතින දුකක්. වේදනාව කියලා කියන්නේ එක්තරා විදියකට සුඛ සහ සෝමනස්ස වේදනා කියලා වේදනා ප්‍රභේදයක් තිබ්බට සුඛ සෝමනස්සයි කියලා. මෙතන පිඟඳි මේ සුඛ වේදනාවන් සහ සෝමනස්ස වේදනාවන් ගැන කෙනෙක් කල්පනා කරලා බැලුවොත් පැත්තකට ගිහිල්ලා ඉඳගෙන මේ සුඛ වේදනාව සෝමනස්ස වේදනාවන් උපදවා ගන්න කොච්චර මහන්සියක් වෙන්න ඕනිද බලන්න. සමහරු එක මාසයක් වැඩ කරන්න ඕනි දවස් දෙකක් තුනක් ගෙදරට සල්ලි ටිකක් අරන් එන්න. සමහරුන්ට වේල් 3ක් කන්න දවසේ පැය ගාණක් වැඩ කරන්න ඕනි. වේල් 3 කන්න පැය ගාණක් වැඩ කරන්න ඕනි. සාමාන්‍යයෙන් බත් වේලක් කෑවත් පින්වත්නි ඒ වේල් 3 කන්නෙත් නැහෙනේ. සමහරු දැන් අද වෙනකොට බත් වේලක් කෑවත් ඇඟේ කෑම තියෙන්නේ පැය 4ක් විතර. නේද? පැය 4ක විතර කාලයක් පවතින්නේ. ඒත් වේල් 3ක් කෑවොත් පැය 12කට කන්න පැය 10ක් විතර වැඩ කරන්න. උදේ කාලේ වැඩ කරනවා දවල්ට. දවල් කාලේ වැඩ කරනවා රැට. උදේ වැඩ කරන්නේ දවල්ට කන්න සමහරු. දවල් වැඩ කරනවා රැට කන්න. රැ වැඩ කරනවා ආපහු පහුවදා උදේට කන්න. හැබැයි කන කෑමක දිරෝගෙන ආයෙත් කන්න උත්සාහ කරන ලෝකයක්. හැමෝම සල්ලි හම්බ කරගෙන දුවන ලෝකයක්. ඔබට තේරෙනවද? මේක මහ පීඩාවක්. අද ගන්න සැප අදින්ම ඉවරයි. හෙට ඒ සැප ආපහු හොයන්න මනස වද දෙනකොට ඒ සැප හොයාගන්න මිනිස්සුන්ට බොරු කියන්න වෙනවා, ප්‍රාණඝාතය කරන්න වෙනවා. විවිධ දේවල් කාමයේ වර්ධව හැසිරෙන්න වෙනවා, සුරාපානීය කරන්න වෙනවා, අනුන්ගේ දේවල් හොරකම් කරන්න වෙනවා. මේ දේවල් නිසා අකුසල් විපාක රැස් කරනවා. සැප හොයන්නම් කියලා හිතාගෙන අකුසල් විපාක රැස් කරපු එකේ ප්‍රතිඵලයේ විදිහට මේ ජීවිතේ තව ටික කාලයක් ජීවත් වෙලා ඊළඟ පාර උප්පත්තිය ලබනවා අහේතුක ප්‍රතිසන්දිකය විදිහට. එක්ක දුගති අහේතුක වැරදිලාවත් දුර්වල කුසලයක් කරගෙන තියලා ඒ කුසල ඉදිරිපත් වුණොත් සුගති අහේතුකෙක් විදිහට උප්පත්තිය ලබනවා. බොහෝ වෙලාවට වැරදි කරන අය ලෝභය අධිකයි නම් പ്രേත ලෝකේ. බොහෝ වෙලාවට ද්වේෂය අධිකයි නම් නිරය, මෝහය අධිකයි නම් තිරිසන් ලෝකේ. ඔහොම තමයි උප්පත්තිය ලබන්නේ. බොහෝ සෙයින් මෙවැනි උප්පත්ති වලට යන සත්වයා ඊට පස්සේ පින්වත්නි එතනින් එහාට කවදාවත් ඒගොල්ලන්ට සංසාර ජීවිතේ විමුක්තියක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. මොකද ওই පින්තුලා නිකන් හිතන්න දැන් ඔන්න කෙනෙක් අපායට යනවා.
කෙනෙක් අපායට ගියාට පස්සේ යාට පේන්න තියෙන්නේ දැන් අපායට යන අකුසල විපාක හිතක් තියෙන උපේක්ඛා සහගත සම්තීරණ හිත කියලා අකුසල විපාකයක්. අහේතුක සිත් 18 තියෙන එක සිතක් අභිධර්ම ඉගෙන ගන්නව නම් දන්නවනම් මේ උපේක්ඛා සහගත සම්තීරණයෙන් ගිහලා උප්පත්තිය ලැබුවට පස්සේ පින්වත්නි අපි හිතමුකෝ දැන් කවුරු හරි කෙනෙක් දේවදත්ත නිරසතාව ගන්නකො. දැන් දේවදත්ත නිරසතාවට පේන්නේ ඇහෙන්නේ ඔක්කොම කපපියව් කොටපියව් නිරිපල්ලෝ ලෝදිය ඇඟට දැනෙන ස්පර්ශ දුක්ඛ සහගතයි මේ ඔක්කොම අකුසල විපාක. මේ විපාක නිසා අභිනව කර්ම සකස් වෙනවා නම් එතනදී හිතන්න පින්වත්නි දුක්ඛ සහගත විපාකයකින් කොච්චර අමාරුවක්ද නිර්සතික්ද ඒක ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් ආදී තැනකටපත් කරගන්න. ඒ නිසා ඒගොල්ලන්ට ඒ තැන්වලදී ඇති වෙන්නේ ගැටීමක්මයි. පටිඝ සම්ප්‍රයුක්ත සිත්මයි. පටිඝ සම්ප්‍රයුක්ත සිත් නැවත නැවත ඇතිවීම තුළ ආපහු කල්ප ගානකට අකුසල් සකස් කරගෙන ඒ අකුසල විපාක භාවයට ගෙනල්ලා දෙන්න තිරිසන් ලෝකෙන් പ്രേත ලෝකයට. പ്രേත ලෝකෙන් නිරේ ලෝකයට. නිරේ ලෝකෙන් ආයි තිරිසන් ලෝකවල වලට මාරුවට සතර පායම උප්පත්තිය ලැබලා ඉන්නවා. සතර පායට වැටිච්ච කෙනෙක් ඒකයි භාගතුන් වහන්සේ සිහිපත් කරන්නේ. ආපහු සතර අපායෙන් ගොඩට එනවා කියලා කියන්නේ කන කැස්බෑවෙක් බියසිදුරින් එළිය බලනවා වගේ දුර්ලභ අවස්ථාවක්. ඒක වෙන්නෙම නැති තරම්. නොවෙනවාමත් නෙමෙයි. නමුත් හරිම කලාතුරකින් වෙන දෙයක්. එනිසා මතක තියාගන්න අද වෙනකොට මෙන්න මේ කියන නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පැත්තකට දාලා මිනිස්සු කර ඉන්නේ මොන බොරුවක් දනේ පින්ගන්නේ. කොයි තරම් අපිව රවට්ටන්නද, කාව රවට්ටන්නද, මොනව රවට්ටන්නද, මොකට රවට්ටන්නද කියලා මම දන්නේ නැහැ. හැබැයි බුදුදහමත් විකුණගෙන දැන් අපි දැක්ක පහුගිය දවස්වල එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින්ම මේ නිර්වාණයට එක අර්ථකථන දෙමින් දැන් නිර්වාණය කියන එකට පින්වත්නි භාගතුන් වහන්සේ දීලා තියෙන මේ ගැඹුරු අර්ථ විවරණය දෙන්නේ. මේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං එත්තාපෝච පටවීච තේජෝ වායෝ නගාදති එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. නාම රූප ධර්මතාවන් වල ඉතිරි නැතුව නිරුද්ධ වීම කියන පණිවිඩය දෙන්නේ නැතුව. දැන් මම දැක්කා පහුගිය දවසක භික්ෂුවක් නමින් පෙනී සිටින යම් කෙනෙක් සිහිපත් කරනවා මේ නිවන කියලා කියන්නේ 아무තු මේ අර ඩ්‍රග්ස් ගැහුවා වගේ මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරා වගේ එකක් කියලා. මොන බොරුවක් තිබ් කලන් පින්වද? දැන් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරලා ගන්න සැපය ආමිස වේදනාව. හැබැයි මේක නිර්ආමිසයි. ඒ නිර්ආමිස සුවය කියන එක සාක්ෂාත් කරගන්න යන කෙනෙක්ට කවදාවත් පුළුවන් කමක් නැහැ ආමිස වේදනාවක් එක්ක මේ නිර්ආමිස වේදනාව කම්පයා කරන්න, සංසන්දනය කරන්න. එහෙම සංසන්දනය කරපු ගමන් පින්වත්නි ආමිස වේදනාව ලෝකයට අයිති එකක් නිසා ලෝකෙන් ඊතරව පවතින ලෝකෝත්තර ධර්මතාවය පිළිබඳව කාටවත් හිතා ගන්නවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕනේ කවදාවත් ලෝකේ පවතින ධර්මතා එක්ක නිර්වාණය කියන එක ගලපන්න යන්න, සම්ප්‍රදාය වෙනස් කරන්න යන්න එපා. සමහරු කියන කතාවක් තමයි මේ වර්තමාන ලෝකය හරි සංකරයි. ඒ සංකර විදියට අපි වෙනස් වෙන්න ඕනේ කියලා. පින්වත්නි ලෝකයේ සංකර වෙනකොට ඊට අනුරූපීව වෙනස් වෙන්න ඕනේ පැවිද්දෝ නෙමෙයි. ඒක ලෝකයා වෙනස් වෙයි. හැබැයි පැවිද්දත් ඒත් එක්කම වෙනස් වෙන්න ගියොත් මම ওই පින්වතුන්ට උදාහරණයක් කියන්නම්. දැන් ලෝකයේ ආදි කාලේ මිනිස්සු ඇඳුම් තියෙනවනේ. සමහරු කොළාතු වෙල්ලන් හිටියා. සමහරු ගස්වල පොතු වෙල්ලන් හිටියා. ඊට පස්සේ ඒවා ටිකෙන් ටික ගිහිල්ලා දැන් සතුන්ගේ හම්පොරෝගත්තු කාලයක් තිබ්බයි කියන එක අපිට ඉතිහාසයේ පරීක්ෂණ කොට දකින්න පුළුවන්කම ලැබෙනවා. සමහරක් තැන්වල සමහරක් රටවල අදට. හැබැයි දැන් අද වෙනකොට මේවා වෙනස් වෙලා මිනිස්සුන්ගේ ඇඳුම වෙනස් වෙලා ඇවිල්ලානේ. දැන් ඒක හොඳයිද නරකයිද? ඇත්තටම පින්වත්නි එහෙම එකම තැනක එල්ලිලා ඉන්න නැතුව වෙනස් වෙලා අප එක හොඳයි. හැබැයි දැන් භික්ෂුව ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුවට පනවලා තියෙන්නේ චීවරය කියන එක. එතකොට දැන් බුද්ධ කාලේ 2564ක් පරිනිර්වාණයෙන් ගෙවිලා ගිහිල්ලා දැන් 2564ක් වෙනකොට අදට සිවුර යන්තම් ඉතුරු වෙලා තියෙනවනේ. ඔය පිංගුතුල්ලා කැමතිද? මම ඔය පිංගුතුල්ලාෙන් ප්‍රශ්නයක් අහනවා. ඔය පිංගුතුල්ලා කැමතිද වර්තමාන ලෝකයට අනු හැඩ ගැහෙන්නයි කියලා ස්වාමීන් වහන්සේලා මේ සිවුර අයින් කරලා සිවුරු පාට රෙද්දෙන්ම කලිසමක් ෂර්ට් එකක් මහගත්තොත් කියන්න මට. ඔය පිංගුතුල්ලා කල්පනා කරලා බලන්න. ඔය පිංගුතුල්ලා කැමතිද? මොකද මේ සිවුරු රෙද්ද කියන්නේ නිකන් පටලවන් ඉන්න එකක්. නිකන් පටලවන් ඉන්නේ. රෙදි කැල්ලක් වගේ. ඊට වඩා වටිනාකම වැඩි, සනීපය වැඩි, සුවය වැඩි. මම කිව්වේ රෙදි කැල්ල පටලවන් ඉන්නවා වගේ පටලවන් ඉන්න එකක්. ඊට වඩා පහසුයි මේක කලිසමක් ෂර්ට් එකක් විදියට මහගෙන අඳින්න පුළුවන් වුණා න ะ. ඊට පස්සේ හිසබානික බලන්න. දැන් හිසබානික ඇත්තටම පිටුදී ඔය පිටුතුලට තේරුම් ගන්න පුළුවන් නම් මම ඊයේ පෙරේදත් අපේ පුංචි ස්වාමීන් වහන්සේ නමකට කවදා හරි අපේ අත් ගෙවෙයි කියලා. ඇයි දැන් මේ කෙස් බාන්නේ පැයි පින්වත්නි? තේරෙනවද මම මේ කියන්නේ? දැන් සම්ප්‍රදායට අනුව වෙනස් වෙන්න ඕනේ කියලා හිතලා කලිසමුකුයි ෂර්ට් එකකුයි සිවුරෙන් මහගෙන කොණ්ඩෙත් වවල කැප් එකකුත් දාගත්තොත් හරිද? එහෙම වෙනස් වෙන්නද අපි? නැත්තම් භික්ෂු සම්ප්‍රදාය රකින්නද?
පින්වත්නි භික්ෂුවට එහෙම ඕන විදියට මේ ශාසනය වෙනස් කරන්න බෑ. ඒක අකාලිකයි. 3 කාලයටමයි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඒක එකලට ගැලපුණා මෙකලට ගැලපෙන්නේ නෑ. එහෙමනේ භාග්‍යතුන් වහන්සේ 3 කල් නුවණින් දැකලා සෑම දෙයකම පිළියමක් දේශනා කරලා තියෙනවා. ඒ නිසා කන්න ඕනි වුණාම කබර ගෝයාව තල ගෝයා කරගන්නවා වගේ දුර්භීක්ෂ කාල ආවයි කියලා කුඹුරවල් වලට වහින්නයි. රටේ මිනිස්සුන්ට කන්න නැහැ කියලා හේන් දාගෙන කොටු දාගෙන ඒ කොටු වල එළවලු හිටවන්නයි පැල හිටවන්නයි ලොකුම අලේන පැලේ මොකක්ද කියලා හොයන්නයි. ඕක නෙමෙයි භික්ෂුව කරන්න ඕන. දැන් මම දැක්කා පහුගිය දවස්වල එහෙම යම් අය එහෙම දාලා තිබ්බා මේ ලොකුම අලේන පැලේ මොකක්ද කියලා හොයනවා. දැන් ඕක ආර්ය පරිශ්‍රණයද නේද? බුදුරජාණන් වහන්සේ ආර්ය පරිශ්‍රණයයි කියලා කිව්වේ ලොකුවටම වැඩෙන්නේ මොන ගහද? ඒවට මොන පොහොරද දාන්න ඕනිද කියලා එක හොයාගන්න කියලාද? නෑ. මේ භික්ෂු සම්ප්‍රදාය අතික්‍රමණය කරන්න හොඳ නෑ. භික්ෂුවට තියෙනවා පාවහන් දානකොට පිළිපැදිය යුතු නීතියක්. ඒ නිසා ඒ නීති වලට අනුගත වෙලා ඒ නීතිය හැසිරෙනවා මිසක් අපිට ඕන විදිහට මේක වෙනස් කරන්න යන්න හොඳ නෑ. තේරුණාද? යම් කෙනෙක් තමන්ගේ දුර්වලතාවයක් නිසා අපි හිතමුකෝ දැන් රැයට භික්ෂුවකට කන්න බෑනේ. ඔය පිටුලට තේරෙනවද? රැයට භික්ෂුවකට කෑම කන්න බෑ. මම මේ උදාහරණයක් ඒ කියන්නේ මේ ශාසනය කියන එක භික්ෂුවගේ පැත්තට දාන්නේ මම භික්ෂුවක් නිසා. මම කියාගන්න එකක්. ඔය පින්වතුන්ලත් කල්පනා කරලා බලන්න. අපි මේක වෙනස් කරගත යුතු නැත. පින්වත්නි රැයට කන්න බෑ භික්ෂුවකට. විකාලයේ කී වළඳන්න බෑ. විකාලේ වළඳනවා කියන්නේ විකල වළඳනේවට එහෙම නෙමෙයි. මතකද? ඉර හැරුණු පසු දානි වළඳන්න බෑ. දැන් යම්කිසි භික්ෂුන් වහන්සේ නමකට ඉන්නම බෑ කියලා හිතාගෙන රැයට කනවා කියලා හිතන්නකෝ. හැබැයි පින්වත්නි ඒක තමන්ගේ දුර්වලතාවයක් මිසක් මං කියන්නේ ඒ දුර්වලතාවයේ ශාසනයට කවලම් කරලා ශාසනීය මේකයි කියලා පෙන්වන්න යන්න හොඳ නෑ. දැන් අද සමහර භික්ෂුන් වහන්සේලා වන් දැක්කයි පහුගිය කාලෙක මේ දීවර අමාත්‍යංශයටත් ගිහිල්ලා හිටියා. ඕකද භික්ෂුන් වහන්සේගේ යුතුයකම්? භික්ෂුන් වහන්සේ නමක් කවදාවත් අපේ රටේ තියෙන මුහුදු තීරයෙන් සැමන් හදා ගන්න පුළුවන්. අපේ රටේ ඉන්න මාළු ටික ප්‍රයෝජනෙට ගත්තා නම් ඒ මාළුන්ගෙන් අපේ රට ස්වයං පෝෂණය කරන්න පුළුවන්. තව ටිකක් මෙන්න මේ જાති පිටරටින් ගේන මත්ද්‍රව්‍ය හොඳ නැත. අපේ රටේම හදන මත්ද්‍රව්‍ය නම් හොඳය. ඕවා කියන කෙනෙක්ද භික්ෂුව කියලා කියන්නේ. කෝ පාණාතිපාතා වේරමණී, කෝ සුරාමේරේ මජ්ජපමා දට්ඨහනා වේරමණී, කෝ සම්මා සම්බුද්ධ ශාසනය, කෝ කරුණාව, කෝ මෛත්‍රිය, කෝ ප්‍රඥාව, කෝ අලෝභය, කෝ අදේශය. පින්වත්නි මතක තියාගන්න මේක එහෙම වෙනස් කරන්න පුළුවන් ශාසනයක් නෙමෙයි. මේ ශාසනික සම්ප්‍රදාය අපි රැකගත යුතුමයි. මේ නිර්වාණයට දීපු අර්ථකථන වර්තමාන අනුරූපීව උපමා උපමේයන් භාවිතා කරමින් දේශනා කළාට කමක් නැහැ. හැබැයි ඒ තියෙන අර්ථය බාල කරන්න, අර්ථය හීනි කරන්න යන්න හොඳ නැහැ. මම මේක ගැන කියන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. අද මිනිස්සු පින්වත්නි නිවන් දකින්නවයි කියලා කරන්නේ දැන් මේ කියපු ධර්මතාවයන් තේරුම් ගන්න යනවට වඩා නිකම් පන්සලත් එක්ක බැඳිච්ච දානි ගිහිල්ලා දෙනවා, මරුණාම පාංශකූලේ දෙනවා, පාංශකූලෙන් නිවන් දක්වන්න වගේ හරියට තියෙන තරමක් පින් අනුමෝදන් කරනවා. දැන් පෙන් වඩන එක ගන්නකො. අඩුම මේ බෞද්ධ සමාජය දන්නේ නැහැනේ පෙන් වඩන එකේ යථාර්ථය මොකක්ද කියලාවත්. ඒ ඇත්තු හිතන් ඉන්නේ පෙන් වැඩුවේ නැත්නම් සමහරව හිතන් ඉන්නවා පින් යන්නේ නැහැ කියලා. ඒක සම්ප්‍රදායක්, ඒක වටිනවා. නමුත් පෙන් වැඩිම කියන්නේ කුමක්ද, කුමන අර්ථයෙන්ද? උන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒව මේව ඊතෝදින්නම් පේතානං උපකප්පති. මේ දේශනා කරපු උපමාව තේරුම් ගන්න. හරියට උඩින් ඉඳන් වැටෙන වතුරයකින් යට තියෙන හිස් භාජනයක් පිරෙනවා වගේ පින් කරගත්ත මිනිසුන්ගෙන් පින් වලින් හිස් වෙලා ඉන්න ප්‍රේතයන් ජීවිත සුවපත් භාවයට පත් කරගන්න. ඕකනේ කිව්වේ. කියපු ඔය අර්ථය තේරුම් ගන්න නැතුව මතක තියාගන්න. බකට්ටුසන් ඇවිල්ලා පෙන් වැඩුවට ඒව පින්වත්නි අර්ථ සහිත දේවල් නෙමෙයි. ඒව අර්ථ සහිත දේවල් නෙමෙයි. ඒව අනර්ථවත්. නමුත් එවැනි අපේ තියෙන ගෞරවනීය සම්ප්‍රදායන් දුරු කරන්න මේ කියනවා නෙමෙයි. එල්ලිය යුතු තැන එල්ලෙන්න. අතහැරිය යුතු තැන අතහරින්න. ඒවා මොකුත් නැනේ. පාංශකූලයක් කරගමු. හාමුදුරුවෝ ගෙන්නගෙන එදාට බණක් අහන්න පින් ටිකක් දෙන්න. හැබැයි මතක තියාගන්න ඉන්නකම් කරන්න පුළුවන් ඔක්කොම ජහජරා වැඩ කරලා පාංශකූලෙදි විතරක් රෙදි කෑල්ලක් පූජා කරලා, පැන්ට එකක් පූජා කරලා, ප්ලේන් ටිකක් පූජා කරලා, බණ ටිකක් අහලා මැරිච්ච කෙනාව නිවන් දක්වන්න යන්න එපා. ඒක කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් නම් දහම බොරුනේ. එහෙම කරන්න පුළුවන් බුදුදහමේ කර්මය කොච්චර අපරාධයක්ද? ප්‍රතිසන්දිය ගැන කෝ සංකල්ප, කෝ තමන් කරගත්තු කර්ම නිමිති ගති නිමිති වලට අනුව කියලා උප්පත්තිය ලැබනවයි කියන සංකල්පයට මොකද වෙලා තියෙන්නේ? අද මිනිස්සු දන්නවද කර්මය කියන්නේ මොකක්ද? කර්ම නිමිත්ත කියන්නේ මොකක්ද? ගත නිමිත්ත කියලා කියන්නේ මොකක්ද? සංසේදජ උප්පත්තිය කියන්නේ මොකක්ද? ඕපපාතික උප්පත්තිය කියන්නේ මොකක්ද? අණ්ඩජ උප්පත්තිය කියලා කියන්නේ මොකක්ද?
ජලාබුජුප්පත්තිය කියලා කියන්නේ මොකක්ද? අද මිනිස්සු මේවා දන්නවද? දුගති අහේතුක ප්‍රතිසන්දිකයා කවුද? සුගති අහේතුක ප්‍රතිසන්දිකයා කවුද? දෙහේතුක ප්‍රතිසන්දි දෙක මොකක්ද? ත්‍රිහේතුක ප්‍රතිසන්දිකයා කවුද? අද මිනිස්සු මේවා දන්නේ නැහැ. ඒගොල්ලන්ගෙන් අහන්න. ඒගොල්ලෝ දන්නවා 7 දවසේ දානෙට කී නමයිද? 3 මාසේ දානෙට කී නමයිද? හරියටම අර දවස් ගාන ගණන හදනවනේ. දැන් මැරිච්ච කෙනා මැරිච්ච දවසේ ඉඳන් දවස් 6ක් ගණිනවා. මේ බලන්න මේ අපේ මිනිස්සු කරන දේවල්. දවස් 6ක් ගණනලා හරියටම 6 වෙනි දවසේ නෑ බණ කියන්නේ. 7 වෙනි දවසේ දානෙ දෙන්න ඕනේ. මේවා මන් දන්නේ මේවා කොහින් ආපු දේවල්ද කියලා. සෝතාපන්න පලස්ත පුද්ගලයාගේ තියෙන ගුණ ටික දන්නවද? මහරහතන් වහන්සේ නමක් ගාව තියෙන ගුණ ටික දන්නවද? කෙලස් ප්‍රහීන කරන මාර්ගය දන්නවද? තදංග ප්‍රහාණීය, විස්කම්බන ප්‍රහාණීය, සමුච්ඡේද ප්‍රහාණීය කියන්නේ මොකක්ද කියලා දන්නවද? මේව දන්නේ. ඒ නිසා පින්වත්නි, අපි අද සමස්තයක් විදිහට ගොඩක් පරාදයි. මතක තියාගන්න. අපි අද ගොඩක් පස්සෙන් ඉන්නේ මේ නිර්වාණ ධාතුවත් එක්ක කතා කරද්දී. නමුත් නිවන කියලා කියන්නේ මේ ලෝකෙන් ඈතර වෙලා යන්න ලැබිච්ච සොඳුරු අවස්ථාවක්. සොඳුරු ධර්මතාවයක්. භාගතුන් වහන්සේ නමක් තමයි ඒක පෙන්වලා දෙන්නේ. ඒක අවබෝධ කරගන්න වෙන්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්මතාවය ඔස්සේ, ධර්මයේ ඔස්සේ. ධර්මයේ ලෝකෙ ඉතුරු කරගෙන ගැට ගැහිච්ච ස්ථාන ලිහලිහා දෙන්නේ සංඝරත්නය. එනිසයි බුදුන් සරණ ගියේ. එනිසයි දහම් සරණ ගියේ. එනිසයි සංඝුන් සරණ ගියේ. ලෝකයට අයිති දේවල් කරනවා නම් යමෙක් ඔහු කය විතරක් පැවිදි කරපු, සිත පැවිදි නොකරපු කෙනෙක්. මතක තියාගන්න. අද වෙනකොට හැමදේම ව්‍යාපාර ගානට වැටිලා. හැමදේම ව්‍යාපාර ගානට වැටිලා. හැම තැනම මුදල් පස්සෙන් දුවන, හැම තැනම මුදලට කරන්න පුළුවන් සියලුම දහජරා වැඩ කරන අමනුෂ්‍යයන් වැනි සමාජයක් බිහි වෙලා ඉන්නවා විනා. මේ ලෝකේ පවතින නිරර්ථකභාවය, මේ ලෝකේ පවතින අසාරභාවය, මේ ලෝකේ පවතින නිස්සාරභාවය තේරුම් අරගෙන ධර්මතාවයන් අවබෝධ කරගන්න යන පෙරස හරිම අඩුයි. මූණට එකයි, හැරුණට පස්සේ එකයි කියන, අනිත් අයගේ දේවල් හොය ඉන්න, අනිත් අයගේ කේලම් කිය මිනිසුන් කොටවන, අනිත් අයට නිතරම ඇනුම්පද කිය ඉන්න මහා දුෂ්චරිත සමාජයක්, දුස්සීල සමාජයක්, පිදිය යුත්තන් පුදන්නේ නැති, ඍජු නැති, මෘදු නැති, සල්ලේක ගුණ නැති, අල්පේච්ඡ ගුණ නැති මේ ඇත්තෝ කවදානම් නිවන් දකිද්දෝ කියන කල්පනාව අපිට නිතර දෙවේලේ නොයනවත් නෙමෙයි. ඒ සංකල්පනාව අපිට එනවා. මොකද අපිට ඒක පේනවා. අපි දකිනවා. ඔබ ධර්මී හැසිරෙනවද? ධර්මයෙන් පිටට විසි වෙලා යනවද කියලා. රටේ ඉන්න ප්‍රධාන රටේ නායකයාගෙන පුංචිම කෙනා ගාවට යනකම් ගැනලා බැලුවොත් එක 10 දෙනෙක්වත් හොයාගන්න පුළුවන්ද කියලා සැකයි. නිර්වාණ මාර්ගය කියන්නේ මොකක්ද කියන එකවත් තේරුම් ගත්තොත්. මොකද එහෙම අය හරිම දුර්ලභයි. සමහරක් අවස්ථාවන් වල අපිට හිතලා තියෙනවා අනේ අපි මේ බණ කියන්නේ කොයි වගේ සමාජයකටද කළු ගලේ වපුරන්ට යනවද කියන කල්පනාව අපිට නිතර නොයනවත් නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න. ධර්මයේ කියන එක පින්වත්නි හරීම රසවත් එකක්. ධර්මයේ කියන්නේ හරීම සුව පහසු එකක්. ධර්මයේ කියන්නේ හරීම ප්‍රණීත එකක්. හැබැයි මම ඔබට ආරාධනා කරනවා ආයිත් සැරයක් මේ ධර්මයේ කියන්නේ මොකක්ද කියන එක ආයිත් සැරයක් එකපාරක් හරි හොයලා බලන්න. මේ ගෞරවනීය ආරාධනාව ඔබට කියවන්න මගේ පින්වත්නි රේරුකාණේ චන්දවිමල මහා නායක මහා ස්වාමීන් වහන්සේගේ පොත්පත් අරගෙන. ඔකේ තියෙන පටිච්ච සමුප්පාද විවරණය, අභිධර්ම මාර්ගය, අභිධර්මී මූලික කරුණු, වංචක ධර්ම, චිත්තපක්ලේශ ධර්ම, බෞද්ධයාගේ අත්පොත, ශාසනාවතරණය මේ හැම පොතක්ම අරගෙන කියවන්න. මේ පොත් කියවනකොට බෝධිපාක්ෂික ධර්ම විස්තර ආදී දේවල් කියවනකොට ඔබට පින්වත්නි ආපහු සැරයක් නිර්වාණය කියන්නේ මොකක්ද කියන එක ගැන කල්පනා කරන්න අවස්ථාවක් උදා වෙයි. එකක් කියන්නම්. තවමත් නිර්වාණීය පිළිබඳව කතා කරන, නිර්වාණීය පිළිබඳව ලියවුණු, නිර්වාණීය පිළිබඳව ඇහෙන දේශනා, පොත්පත්, කතිකාවත් නැතුව නෙමෙයි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මේ අවස්ථාව හරිම දුර්ලභයි. ආපහු සසරේ ලැබෙන්නේ නැති අවස්ථාවක්. මේ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනිය නොගත්තොත් ඔබට යන්න වෙන තැන කවර ආකාරයේ තැනද, කොයි ආකාරයේ තැනද කියන එකවත් ඔබට හිතා ගන්න බැරි වේවි. ඒ බව සිහිපත් කරමින් ධර්ම දේශනාවට ලැබිච්ච කාලය අවසන් වෙන නිසා ධර්ම දේශනාව අවසන් කරන්නයි සූදානම් වන්නේ. අවසාන වශයෙන් සිහිපත් කරන්න මෙන්න මේ සෝපාදිශේෂ සහ අනුපාදිශේෂ නිර්වාණීය කියන නිර්වාණ ධාතු දෙක. මොකද මෙන්න මේ නිර්වාණ ධාතු දෙක තමයි කෙනෙක්ට සාක්ෂාත් කරගන්න වෙන්නේ Tamanගේ මේ ජීවිතය තුළ. මේක ධර්මතා දෙකක් විදිහට දක්වලා තිබ්බට මේ නිර්වාණය කියන්නේ එකම ධර්මතාවයක්. වෙනස තමයි ස උපාදිශේෂ කියලා කියන්නේ පින්වත්නි උපාදි සහිත. උපාදි කියලා කියන්නේ ස්කන්ධ. රහතන් වහන්සේ කෙලස් පරිනිර්වාණින් පිරිණිවුණට උන්වහන්සේගේ කෙලෙසුන්
මතු නූපදිනාකාරයෙන්ම සංසාරික ජීවිතේ සමුච්ඡේද වෙලා ගියාට උන්වහන්සේගේ ස්කන්ධ ටික තාම ඉතර වෙලා තියෙනවා. ඒ නිසා ස්කන්ධත් එක්ක තියෙන ස්කන්ධ දුක්ඛය ඒක ඒ විදිහටම තියෙනවා. ඒ නිසා ඒකට කියනවා උපාදි සහිතව කියන්නේ ස්කන්ධ සහිතව සාක්ෂාත් කර නිර්වාණය. ස්කන්ධ දුක කියන එක තියෙනවා කියන එකයි මේකෙදි සෝපාදි ශේෂ කියන වචنين හැඳින්වුවේ උන්වහන්සේ. කෙලස් පරිනිර්වාණයෙන් පිරිනිවිලා තිබ්බට ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවිලා නැහැ. හැබැයි යම්කිසි රහතන් වහන්සේ නමක් චුති චිත්තයටපත් වෙලා කර්මජ රූපයන්ගේ සංසිඳීමත් එක්කම ඇතිවෙන නිර්වාණ ධාතුවට කියනවා අනුපාදිශේෂ පරිනිර්වාණී කියලා. ඒ කියන්නේ අනුපාදිශේෂ කියන්නේ එතනදී ස්කන්ධවල ඉතිරිවීමක් නැතුවම පූර්ණ වශයෙන්ම නිර්වාණ ධාතුවටපත් වුණා කියන එක තමයි ඒ අනුපාදිශේෂ නිර්වාණය කියන එකෙන් හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා ditta ධම්ම වේදනීය සහ සම්පරායික නිර්වාණ ධාතුවයි කියලා මෙතනදී දෙකක් දකින්න පුළුවන්කම ලැබෙනවා. ditta ධම්ම වේදනීයව ලබන නිර්වාණ ධාතුව තමයි මේ කිපු කෙලස් පරිනිර්වාණයෙන් ලබන නිර්වාණය. සම්පරායික නිර්වාණ ධාතුව තමයි ස්කන්ධ පරිනිර්වාණයන්ගෙන් පසුව ලබන නිර්වාණ ධාතුව. මේ වගේ නිර්වාණ ධාතුව ලෝකේ වචන අනුසාරයෙන් විවිධ තවත් ප්‍රභේද වශයෙන් විග්‍රහ කරලා තිබ්බත් අපි මූලිකව තේරුම් ගත යුතු කාරණාව තමයි නිර්වාණය කියලා කියන්නේ. යම් තැනක ස්කන්ධය නොපවතිනවද අන්නේ නොපවතින ස්ථානයට කියන නමක් තමයි මේ නිර්වාණය කියලා කියන්නේ කියන එක දැනගන්න ඕනේ. ඒක හොඳටම තේරෙනවා අභිධර්මයේ ඉගෙන ගද්දී විශේෂයෙන්ම භූමි වශයෙන් කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා භූමි 4ක් බෙදලා තිබ්බට කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය කියලා කොටස් 3ක් භූමි වශයෙන් පේන්න තිබ්බට ලෝකෝත්තර භූමිය කියලා 아무තු භූමියක් නැති බවත් ලෝකෝත්තර භාවය කියන තත්වයටම විවහාර කරන තැනක් මිස ප්‍රතිෂ්ඨාපනයක් තියෙන පිහිටලා තියෙන ස්ථානයක් ප්‍රතිෂ්ඨාපනයක් නැත්තම් පිහිටලා තියෙන ස්ථානයක් නෙවෙයි නිර්වාණ ධාතුව ලෝකෝත්තර භූමිය කියන කාරණාව නොඑක් තැන්වලදී විස්තර විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මේ සත්‍යය අවිද්‍යාව කියන එක මුල් වෙලා තණ්හා උපාදාන කියන කාරණාවන් මුල් වෙලා සංසාර චක්‍රයේ පින්වත්නි ගමන් කරන්නේ කම්මා විපාක වත්තන්ති. කර්මය නිසා තමයි මේ විපාක ස්කන්ධ කියන ඒවා හටගන්නේ. ඒ විපාක ස්කන්ධත් එක්ක නැවත සත්වයා මෙරි ඉපදි චක්‍රයක් වගේ මේක චක්‍රයක් වගේ. ඒ නිසා ඒකට කියනවා සංසාර චක්‍රය කියලා. චක්‍රයකට අහු වෙලා වගේ මේ සාංසාරික චක්‍රයට අහු වෙලා යන සත්වයාට තියෙන එකම පිළිසරණ තමයි මේ ඉපදීම මැරීම කියන ස්වභාවයෙන් යුක්ත ස්කන්ධයන්ගේ ඉතිරි නැතුව නිරුද්ධ කිරීමටපත් කිරීමට කියනවා නිර්වාණ ධාතුව කියලා. මම හිතන්නේ පිංගුතුලට තේරෙන්නේ නැති මේක හරීම සියුම් අර්ථයක් වචන වලින් කියන්න පුළුවන් අර්ථයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ පටිච්ච සමුප්පාදාදී ධර්මතාවයන් තේරුම් අරගෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වර්ධනය කරගෙන ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් තුලින් වැඩෙන ගුණධර්ම පාදක කරගෙන නැවත වාරයක් භවයට නොවැටි සාංසාරික දුක්ඛිත තත්වයට නොවැටි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී වදාළ නිර්වාණය කියන එක සාක්ෂාත් කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ සඳහා මේ ලැබිලා තියෙන්නේ බොහොම සුදුසු කාලයක්. කල්යාණ මිත්‍ර සේවනීය තියෙනවා, සද්ධර්ම ශ්‍රවණීය තියෙනවා. මානසිකාරය කරන්න පුළුවන් නුවණක් සහිතව උත්පත්තියක් ලැබිලා තියෙනවා. ඒ උත්පත්තියත් ලේසි පහසු උත්පත්තියක් නෙමෙයි. විශේෂයෙන්ම මෙකල ගත්තොත් ලංකා දීපය කියලා කියන්නේ බොහෝ බණ හෙන තැනක්, බොහෝ බණ කියවෙන තැනක්. මේ වගේ තැනක ඉපදිලා කල්යාණ මිත්‍රයෙකුත් හම්බ වෙලා සද්ධර්මයත් මේ උදයක් දවාලක් රැයක් නැතුව ඇහින වෙලාවෙවත් මේකට උත්සාහ කරගත්තේ නැතිව නැවත පාරයක් භවයට වැටුණා. පින්වත්නි මතක තියාගන්න ඔය පින්වතුලා හිතන්න එපා කවදා හරි දවසක විමුක්තිය ලැබෙයි කියලා. ඒ කියන්නේ දැන් සමහරව හිතන් ඉන්නවා අපි කවදා හරි නිවන් දකී කියලා. එහෙම නැහැ. මේ ලෝකයේ සත්වය අනිවාර්යෙන් හිස් වෙන දවසක් එනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. මොකද එහෙම සත්වයන්ගේ පරිච්ඡේදයක් නැහැ. ඒ කියන්නේ ගණනක් කෙලවරක් නැහැනේ පින්වත්නි. අනිත් එක හැමෝම නිවන් දකින්නෙත් නැහැ. බොහොම ස්වල්පයි නිවන් දකින්න. දැන් ওই පින්තුලා හිතන්න කළු ගලක් තියෙනවා. ওই කළු ගල එකින් එක ගල අයින් කරත් අවුරුදු 100කට එක ගල ගානේ අයින් කරත් ওই කළු ගල අතුරුදහන් වෙන්න කොච්චර කාලයක් යයිද? චූටි පොත්ත අයින් කළොත්. අන්න ඒ වගේ මේ සත්වයා කියන පරිච්ඡේදයක් ගන්නක් නැති. සත්වයාගේ පරිච්ඡේදයක් පැත්තකට දාන්න සත්වයා උපදින්න භූමි වශයෙන් සලකන සක්වලවල්වලවත් පරිච්ඡේදයක් නෑ. අනන්ත සක්වලවල්වල කොයිතරම් සත්ව කොට්ටාසයන් ඉන්නවද කියන එක කවුරුත් දන්නේ නෑ. ඒ නිසා මගේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ නමක් විතරමයි මේ කාරණාව දේශනා කරන්නේ. තම තමන් ඊතර වෙනව විනා ලෝකයේ හිස් වෙයිද, ලෝකයේ පවතීද, අලුත් සත්වය පහළ වෙයිද? දැන් සමහරු හිතන් ඉන්නවා මේ අභිනව සත්වය පහළ වෙනවා කියලා. එහෙම එකකුත් නෑ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පැහැදිලි.
අලුත් සත්වයෝ ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අමුතුවෙන් මේ අලුතෙන් ඉපදුනා කියලා එකක් නැහැ. හැමෝටම අනමතග්ගෝ යම්බික්කවේ සංසාරෝ. පුබ්බා කෝටින පඤ්ඤායති. పూర్ව කෙලවරක් පෙන්වන්න බැරි. දැන් සමහරක් දේශනා තියෙනවා බුද්ධ දේශනා මේ කිසිම සත්වයෙක් මම අහවල් කුලේ ඉපදිලා නැහැ කියන්න බැරි තත්වයක තමයි ඉන්නේ. අහවල් නම මට තිබ්බේ නැහැ කියන්න බෑ. අහවල් අම්මා මගේ අම්මා වෙලා ඉඳලා නැහැ කියන්න සංසාරේ බෑ. ඒ නිසා අභිනව සත්වය පහළ වෙන්නේ නැහැ. මේ සාංශාරික චක්‍රයට අහු වෙලා කැරකින්න සත්වය තමයි ලෝකයේ සංසාර දුකට වැටිලා තියෙන්නේ. මේ භයානක තත්වයන්ගෙන් මිදලා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න කොයි කවුරුත් එකසේ උත්සාහ කළොත් ඔවුන්ට මේ සෝපාදිශේෂ අනුපාදිශේෂ ආදී වශයෙන් විස්තර කර සමුච්ඡේද ප්‍රහාණය කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණයෙන් ලබන්න පුළුවන් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගෙන බුද්ධෝත්පාද කාලීය මනුස්ස ජීවිතය සද්ධර්ම ශ්‍රවණය කියන මේ කාරණා එකට එකතු වෙච්ච වෙලාවේ මෙයින් ප්‍රතිඵලයක් නෙලා ගන්න පුළුවන්. මේ උතුම් නිර්වාණ ධාතුවන් බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා පැමිණ වදාළ මහරහත් ආදී උතුමන් වහන්සේලා විසින් උදම්මනමින් වර්ණනා කරන්නට යෙදුණු සොකං සන්තං පනීතං ආදී වශයෙන් විවිධ වචනාර්ථයෙන් විග්‍රහ විස්තර කරන්නට යෙදුණු මේ නිර්වාණ ධාතුව ධර්මාසනී ශ්‍රවණය කරන ඔබ සෑම දෙනෙක්ටමත් සෑම භික්ෂුන් වහන්සේ නමකටමත් අවබෝධ වීම පිණිස මේ උතුම් ධර්ම දානමය කුසලයේ ධර්ම ශ්‍රවණමය කුසලය ධර්ම දේශනාමය කුසලයේ හේතු වේවා පාරමී වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගනිත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් විකාශය කිරීමට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා මහනුවර කටුගස්තොට පදිංචි ලක්ෂ්මී ඒකනායක මහත්මිය චතුරි ගංගානි දියණිය සහ නදුන් පුතුණුවන් විසින් ඔවුන්ගේ ප්‍රධාන අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන ජූනි මාස 12 වෙනි දින 75 වෙනි ජන්මදිනයේ සැමරු අශෝක බස්නායක දයාබර ස්වාමී පුරුෂයා ඒ පියාණන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් එක්මන් භවයකදී තුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කෙලවර ලබන්නා වූ නිර්වාණ ධාතුවෙන් සුවසේම නිවීම පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ඔවුන්ගේ තවත් අරමුණු කිහිපයක් සිහිපත් කරලා තියෙනවා. චන්දන සමින්ද බහැනාවරු සම්නිදු සස්මිත මුනුබුරන් ඇතුළු සියලුම දෙනාට ධර්ම දානමය පුණ්‍ය ශක්තිය නිදුක් නිරෝගී චිරජීවනයේ කෙලවර සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වීම පිණිස මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. නමින් මේ පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන් මෙපින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා පතන බෝධියකින් උතුම් නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ගයන් දුෂ්‍යන්ත මහත්මිය ඇතුළු සියලුම සේවක මණ්ඩලයට මෙපින් අනුමෝදන් වේවා. එපින් බලෙන් ඔවුනුත් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ කෙලවර ලබන්නා වූ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්ඛිත ධර්මතාවයන්ගෙන් මිදුණු උතුම් නිර්වාණ අවබෝධය සුවසේම සාක්ෂාත් කර ගැනීමට මේ කුසල් හේතු කරගනිත්වා පාරමී වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ ධර්ම දේශනාව සිදු කරන බව සිහිපත් කරලා තියෙනවා. සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගනිත්වා දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න දෙවියන්ට පින් අනුමෝදන් කරමු. කවුරුත් ගාථා සජ්ජායනා කරන්න. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ජුනි මාස 12 වන දින සිය 75 වන ජන්මදිනයේ සැමරූ අශෝක බස්නායක මහත්මයාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීම පිණිසත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. එවෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මහනුවර කටුගස්තොට පදිංචි ලක්ෂ්මී ඒකනායක මහත්මිය චතුරි ගංගානි දියණියන් සහ නදුන් පුතණුවන් ඇතුළු
පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.